සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි ඊයේ පටන් ගත්තා ඉගෙන ගන්න මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ කියන පළවෙනි පොත් වහන්සේ තුල තියෙන මදුපිණ්ඩික සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාවේ මුල හරිය අපි සාකච්ඡා කළා. භාග්‍යවතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ යතෝ නිදානම් බික්කු පුරිසම් පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ එත්තචේ නත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසීතබ්බං ඒසීවන්තෝ රාගානුසයානං ඒසීවන්තෝ පටිඝානුසයානං ඒසීවන්තෝ දිඨානුසයානං ඒසීවන්තෝ විචිකිච්ඡානුසයානං ඒසීවන්තෝ මානානුසයානං ඒසීවන්තෝ භවරාගානුසයානං ඒසීවන්තෝ අවිජ්ජානුසයානං ඒසීවන්තෝ දණ්ඩාදාන සත්තාදාන කලහ විග්ඝහ විවාද තුවන්තුවං පේසුඤ්ඤ මුසාවාදානං ඉත්තේතේ පාපක අකුසල ධම්මා අපරිසේසා නිරුද්ධಂತಿ තී කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට දේශනා කළ කුටියට වැඩියට පස්සේ භික්ෂුන් වහන්සේලා මහා කච්චායන මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න බැරිලා ඒකේ තේරුම ඒකේ අර්ථය විමසා සිටියා. ඉතින් ඊට පස්සේ මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරපු ඒ දේශනාව තමයි අපි පටන් ගත්තේ. එහිදී මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කළා චක්කුංචාවුසු පටිච්ච රූපේ චුප්පජ්ජේ චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානම් පුරිසම් පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු කියලා ඊ ටික තමයි අපි කතා කරලා නතර කෙලි. ඉතින් අද එතෙන් පටන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එහිදී දේශනා කළේ චක්කුංචාවසු පටිච්ච රූපේ චුප්පජ්ජේ චක්කු විඥානං ආයුෂ්මත්නි අසත් රූපයත් හේතු කරගෙන උපදිනවා චක්කු විඥානය ඇසේ විඥානය. ඉතින් අපි කතා කළා ඇසයි රූපයයි විඥානය තුන එනං තුනම මේ මොහොතේ හට ගන්නවා. අසත් රූපයත් කියන්නේ ඇසේ අර රූපේ ඡායාව පතිත වෙන මොහොතේ ඇස නම් වූ ආයතනික කෘත්‍ය උපදිනවා. රූපේ නම් වූ ආයතනික කෘත්‍ය උපදිනවා. රූපායතනේ චක්ඛායතනේ රූපායතනේ උපදින්නේ මොහොතේ. ඒතර මේ දෙක පටිඝ සම්පස්ස වෙන මොහොතේ මේ කියන්නේ ඇසයි රූපයයි ඇසේ අර රූපේ ඡායාව පතිත වෙන මොහොතේ මානසිකාරයේ ප්‍රත්‍යයෙන් උපදිනවා විඥානේ.
හරි. එතකොට මේ තුනේ එකතුවේ ස්පර්ශයයි. ස්පර්ශයක් හටගත්තාද ඒ ස්පර්ශය හට ගැනීම තුළ ස්පර්ශ ප්‍රත්‍යයෙන් විඳිනවා. යම් වේදේති යමක් විඳිනවාද ඒ විඳින විදිහට තමයි හඳුනාගන්නේ. විඳීම තුළින් හඳුනාගන්නේ යම් වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. හඳුනා ගන්න ආකාරයෙන් තමයි විතර්ක කරන්නේ. හඳුනා ගැනීම හැම වෙලාවෙම මිරිගුවක් භාග්‍යවතුන් දේශනා කළේ. මිරිගුවක්නේ හඳුනා ගැනීම. මිරිගුවක් කියලා කියන්නේ ඇත්ත නෙවෙයි. අසත්‍ය. ඒකට හඳුනා ගැනීම සංඥාව තියෙන්නේ කොහොමද? විපල්ලාසයක් හැම මොහොතෙම. අනිච්චේ නිච්ච සංඥා. දුක්ඛේ සුඛ සංඥා. අනත්තේ අත්ථ සංඥා. එහෙනම් අනිත්‍ය වූ දේ නිට්ටයයි කියන සංඥාවක් අපිට තියෙන්නේ. හරි. දුක්ඛ වූ දේ සැපයි කියන සංඥාවක් තියෙන්නේ. අනාත්ම වූ දේ ආත්මයි කියන සංඥාවක් තියෙන්නේ. සංඥා විපල්ලාසයක්, මිරිගුවක්. ඒ සංඥාව තුලින් තමයි හඳුනා ගන්න විදිහට තමයි යන් සංජානාති තං විතක්කේති. ඒ අනුව තමයි හිතන්නේ. එහෙනම් හිතන්නේ නිට්ටයයි කියන ඒ සංඥාවට අනුව. නිට්ටයයි කියන හඳුනා ගැනීමෙන් හිතන්නේ. සැපයි කියන හඳුනා ගැනීමෙන් හිතන්නේ. ආත්මයි කියන හඳුනා ගැනීමෙන් හිතන්නේ. යන් සංජානාති තං විතක්කේති. ඔබ හිතන්න මේ අපි මේ හැම වෙලාවෙම මේ නිට්ටයයි කියලා හිත හිතින්නේ කියලා. එහෙම දෙයක් නෙවෙයි මේ කියන්නේ. අර හඳුනා ගැනීමට අපිට තියෙන්නේ සෑම මොහොතකම අනිත්‍යයි කියලා හඳුනා ගැනීමද නිට්ටයයි කියලා හඳුනා ගැනීමද? නිට්ටයයි කියලා හඳුනා ගැනීම. අනිත්‍ය කියලා නෙවෙයි. ඒ හොඳට පැහැදිලි. එහෙනම් දැන් මේකෙන් අදහස් කරන්නේ මේ තියෙන බාහිර වස්තු කැඩිලා බිඳලා යනවා කියන අදහසම නෙවෙයි. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපිට මේ ගහක් කියන එකක් එළියේ තියෙන ගහක් නිට්ටයයි කියලා සදාකාලිකයි කියන හැඟීමක් නැහැනේ. ඒ කවදා හරි මැරෙනවා කියන අපිට මේ වැටහීමක් තියෙනවනේ. ඊටම්සේ මේ ගොඩනැගිලි මේ යාන වාහන ඉපදිච්ච මිනිස්සයා මේ සත්තු නේ මේ ඔක්කොම සදාකාලිකයි කියන හැඟීම අපිට නැහැනේ. හරි. ඒතර ඒවා කැඩලා බිඳලා ඒවා වෙනස්ලා යනවා කියන හැඟීම අපිට තියෙනවනේ. නමුත් අනිත්‍ය කියලා කියන්නේ ඒවල ඒ හටගත්තු දේ විනාශ වී යාම කියන අර්ථයට එහා ගියප එකක් කියලා මම ඉතිසරත් අපිට කිව්වනේ. ඒ කියන්නේ සමුදය අස්තංගමයේ සමුදය අස්තංගමයේ මෙතන තමයි අනිත්‍ය තියෙන්නේ. හරි. එහෙනම් අපිට මේ සමුදය වෙනතේ සමුදය වෙන මොහොතේ නිරෝධයට යනවා කියලා අස්තංගමයට යනවා කියන වැටහීමක් නැහැ. අපිට තියෙන්නේ දිගින් දිගට පවතින දෙයක්. ඇස දිගින් දිගට පවතිනවා අපිට. ඇස සමුදය වෙන ඇස ඒ මොහොතේ නිරෝධයට යනවා කියන හැඟීමක් අපිට නැහැ. සමුදය වෙන රූපය ඒ මොහොතේ නිරෝධයට යනවා කියන හැඟීමක් අපිට නැහැ. අපිට දිගින් දිගට පවතින රූප තියෙනවා. සමුදය වෙන විඥානේ ඒ මොහොතේ නිරෝධයට යනවා කියලා හැඟීමක් අපිට නැහැ. එහෙනම් දිගින් දිගට තියෙන විඥානයක් අපිට තියෙනවා කියලා හිතෙනවා. අපි ඒ සංඥාව තුළ ඉන්නේ. ඒ කියන්නේ නිට්ටයයි කියන සංඥාව තුළ. ස්පර්ශي නිට්ටයයි අපිට. විඳීම නිට්ටයයි. ඒ විඳීම නිට්ටයයි කියලා හිතන්නේ අපි විඳීම ආරෝපණය කරන බාහිර රූපයට. විඳීමාර්ථයෙන් ගන්නෑ. ඒ විඳීමාර්ථයෙන් ගත්තොත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න විඳීම කියන්නේ අවබෝධයට අපිට එන්න වෙනවා. ඒතර ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්න විඳීම ස්පර්ශ නැති වෙලා යනවා. ඒකට රූපයටයි එකක් රූපයට තනිකරමයි එකක් නෙවෙයි. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. හරි. ඒතර ඒ වැටහීම ඒ අවබෝධය අපිට නැති වෙනකොට අපි යන්නේ අර නිට්ටයයි කියන සංඥාවට. හරි. එතකොට මේ ඔක්කොම අපිට නිට්ටයයි එතකොට. එහෙනම් නිට්ටයයි කියන සංඥා අනිත්‍යයි කියන සංඥාව නෙවෙයි අපි ඉන්නේ. නිට්ටයයි කියන සංඥා විපල්ලාසය තුල. ඒකයි බුදුරජාණන් දේශනා කළේ සාමාන්‍ය පුජ්‍යලයේ සංඥාව මිරිගුවක් කියලා.
හරි. එහෙනම් නිත්‍ය දේ තුල තියෙන සැපයක්. නිත්‍ය දේ තුල සැපයක් තියෙන. අනිත්‍ය දේ තමයි දුකක් තියෙන්නේ. අනිත්‍ය වූ දේ තුල තමයි දුක තියෙන්නේ. බුදුරජාණන් දේශනා කළේ යම් පනන්නේ. ඒකත් මේ අපි මේ දුකක් කියලා කියන්නේ මෙතන මේ එසේ රදේ හෝ කං කැක්කුම හෝ දත් කැක්කුම හෝ මේ අතේ පය කැක්කුම හෝ ඕක නෙවෙයි. ඒක දුක් සහගත විඳීමක් තමයි. දුක් වේදනාවක් තමයි. මෙතන විඳීම වේදනාව කියන අර්ථේ දර අතපය රිදෙනවා කියන අර්ථයෙන් නෙමෙයි. රිදෙනවා කියන අර්ථයෙන් නෙමෙයි මේ විඳීම කියලා කියන්නේ. අනිත්‍යදී තුල දකින්න ලැබෙන ලක්ෂණයක්. දුක්ඛ ලක්ෂණේ. හරි. එතකොට මේ අනිත්‍ය වූ දේ අනිත්‍ය වෙලා යයි කියලා තියෙන හිතේ ඇති වෙන බය. ඒක නේද දේශනා කළේ. හරි. බුදුරජාණන් දේශනා කළානේ බයක් තියෙනවා මේ හටගත්තු දේ වෙනස් වෙලා යයි කියලා බයක් තියෙනවා හැම වෙලාවෙම. යස්ස බායති තන් දුක්ඛං. ඒ බය යම් තැනක බය හට ගන්නවද? මොකද බය හටගන්නේ? අනිත්‍යලයි කියලා. යස්ස බායති තන් දුක්ඛං. ඒක තමයි දුක. හරි. එතකොට මෙහෙනම් මේ දුකක් තියෙනවා. නමුත් ඒ දුක තියෙන්නේ අනිත්‍යයි. දැන් දුක ගැන අවබෝධයෙන්නේ වැටහීමෙන්නේ අනිත්‍යයි කියලා අපි තේරුම් ගත්තට පස්සේ නැත්තම් දුක තුල ඉන්නවා වැටහීමක් නෑ. සැපයි කියන හැඟීම තමයි තියෙන්නේ. ඇයි? නිට්ටය කියන හැඟීම තියෙන නිසා. සැපයි කියන හැඟීම තියෙන්නේ. අපිට තේරෙන්නේ අපිට දකින්න බෑනේ. ඔබට දකින්න පුළුවන්ද සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දුකට අයිති දේ දුකයි කියන හැඟීම ඔබට දකින්න අමාරුයිනේ. දැන් මේ ලෝකේ හැම දෙයක් ඇස අයිති දුකට. නමුත් ඔබට ඇස දුකට අයිති කියලා ඒක ඔබට එනවද? නෑනේ. කන අයිති දුකට. නාසය දිවකය මනස අයිති දුකට. ඇසට පේන රූප අයිති දුකට. ඔක්කොම දුකට අයිති. ඔබේ දරුවා දුකට අයිති. ඔබේ දෙමාපියෝ දුකට අයිති. ඔබේ ස්වාමියා භාර්යාව දුකට අයිති. ඒවා දුක්ඛ වස්තු. නමුත් ඒවල දුක අපිට තේරෙනවද? නෑනේ. දරුවෝ නැති කෙනා දරුවෝ නැතිවීම නිසා දුකටපත් වෙනවා මිසක් දරුවා දුකක් විදිහට දකින්නවද? නෑ. විවාහයක් නැති කෙනා විවාහයක් නැතිවීම දුකක් විදිහට විවාහයක් හරියන්නේ නැති එක දුකක් විදිහට සලකනවා මිසක් ඒ විවාහ ස්වාමියා හෝ භාර්යාව දුකක් විදිහට දකින්න පුළුවන්ද? බෑ. ඔබ හදාගන්න සුඛෝභෝගීව හදාගන්න නිවස දුකක් කියලා අපිට දකින්න පුළුවන්ද? දුකටයි දෙයක් කියලා. බෑ. මොකද ඒක දුකටයි. ඔබේ සුඛෝභෝගී වාහනේ දුකට අයිති දෙයක් විදිහට ඔබ දකින්න පුළුවන් නෑ. ඔබට එකකින් ආඩම්බරයක් උපදිනවා මිසක්. බුදුරජාණන් දේශනා කරන ඔක්කොම දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්තයි. දුකට අයිති. නමුත් අපිට තියෙන්නේ මේ වල සැප සහගත සංඥාවක්. සංඥා විපල්ලාසයක්. මේවා අනාත්මයි. නමුත් මුවට තියෙන අපි ආත්ම සංඥාව. ආත්ම සංඥාව. එහෙනම් ඔන්නේ ඒ සංඥාව තුලින් තමයි ඒ සංඥාවට අනුව තමයි අපි හිතන්නේ විතර්ක කරන්නේ. ආන්නේ විතර්කයට අනුව යම් විතක්කේති තම් පපංචේති. අන්නේ විතර්කයට අනුව තමයි ප්‍රපංච හටගන්නේ. ප්‍රපංච කියන එක මම කිව්වා තණ්හා මාන දිට්ඨි. තණ්හා කිව්වේ මගේ, මාන කිව්වේ මම, දිට්ඨි කිව්වේ මගේ ආත්මය, ආත්ම දෘෂ්ටිය. මම මගේ ආත්මය කියන හැඟීම. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියන හැඟීම. තණ්හා මාන දිට්ඨි ප්‍රපංච කියුවේ ඒවට. එහෙනම් ඒ ප්‍රපංච පෝෂණය වෙන්නේ අර විදිහට
හිතන්න ප්‍රපංච තමයි හටගන්නේ. ප්‍රපංච මම මගේ ආත්මය කියන හැඟීම. යම් පපංචේති මම මගේ ආත්මය කියන යම් හැඟීමක් හටගන්නවද තතෝ නිදානං ඒ හේතු කරගෙන පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. ඒ ප්‍රපංච සංඥාවල් තමයි හැසිරෙන්නේ. පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. ඉතින් මම මගේ ආත්මය කියන සංඥාවල් එයා තුළ එයා මොකක්ද හඳුනගන්නේ? අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤාස රූපේසු. අතීත රූපයක් ඇද්ද? ඒ රූපය එයා හඳුනගන්නේ අර පපංච සංඥාවලට අනුව. පපංච සංඥා. මම මගේ ආත්මය කියන ඒ සංඥාවට අනුව. අනාගත රූප පපංච සංඥා සංඛා වලට අනුව ඒ රූප වල හැසිරෙන්නේ. වර්තමානයේ හටගත් රූප අර හැඟීමට අනුව පපංච සංඥා සංඛා වලට අනුව තමයි ඒවා හැසිරෙන්නේ. මේ තාමත්ම සියුම් දෙයක්. එහෙනම් ඔන්න පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤාස රූපේසු. ওই විදිහටම කණයි ශබ්දයයි නිසා කණේ විඤ්ඤාණය උපදිනවා. තින්නම් සංගති පස්සෝ මේ තුනේ එකතු ස්පර්ශයයි. පස්සපච්චය වේදනා. ඒ ස්පර්ශය හේතු කරගෙන විඳීම හට ගන්නවා. යං වේදේති තං සංජානාති. යමක් විඳිනවද එයයි හඳුනාගන්නේ. ඒ තුරුනේ හඳුනාගන්නේ. විඳින දේ ඔස්සේ හඳුනාගන්නේ. යං සංජානාති තං විතක්කේති. යං විදිහකටද හඳුනාගන්නේ ඒ අනුව තමයි හිතන්නේ. අනොතන ලොකු දෙයක් තියෙනවා. ඔය යම් විදිහකට හඳුනාගන්නේ ඊට අනුව තමයි හිතන්නේ කියන දේ තුළ ලොකු දෙයක් තියෙනවා. සියුම් දෙයක් තියෙනවා. ඒක ඔබ හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. යම් විතක්කේති තං පපංචේති. ඒ තුළ ලොකු දෙයක් තියෙනවා. හරි. එතකොට සංඥාව තියෙන්නේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා. සංඥා විපල්ලාසේ මිරිගුවක් අප සංඥාව. ඊට අනුව තමයි හිතන්නේ. ඒ විදිහට හිතද්දි ඒකට අනුව තමයි පපංච හටගන්නේ. මම මගේ ආත්මය කියලා. යම් පපංචීති. ඒ විදිහට මගේ ආත්මය කියලා ඒ හැඟීමක් හටගන්නවද? තතෝ නිදානං ඒ හේතු කරගෙන පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. පපංච සංඥාවල් පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු සෝත විඤ්ඤාසු සත්තිසු. අතීත අනාගත වර්තමාන මේ හටගෙන තිබෙන කනින් දැනගත යුතු ශබ්ද වල හැසිරෙනවා පපංච සංඥා සංඛාවලට අනුව. මම මගේ ආත්මය කියන ඒ හැඟීමට අනුව. ඔය විදිහටම නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන මේ තියෙන්නේ අපේ ජීවිතේ. මේ තියෙන්නේ දැන් අපි ගත කරන ජීවිතේ. කිමිදිලා බලනවා නම් මේ තියෙන්නේ දැන් අපි ගත කරන ජීවිතේ. ඔබ දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් විශ්වාස කළත් නැතත් කැමති වුණත් අකමැති වුණත් මේ තියෙන අපේ ජීවිතේ. බුදු කෙනෙක් මේක පෙන්වා දෙනකන් කෙනෙකුට සොයා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න බලන්නකෝ ඊළඟට දේශනා කරනදී. දැන් ඔය විදිහටම ඔබ නම් ඇස කන නාසය දිවකය මනස මේ ආයතන 6 ගැනම ඔබ විදිහට කල්පනා කරන්න. දැන් අපිට ගොඩාක් කර මේ විස්තර කරන්න වෙලාවක් නැති නිසා
ඉන්පස්සේ බුදුරජාණන් මේ මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා සෝ වතාවුසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඤ්ඤාණේ සති පස්ස පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති ඨානමිතං විජ්ජති. ආයුෂ්මත්නි චක්කුස්මින් සති ඇස ඇත්නම් චක්කුස්මින් සති ඇස ඇත්නම් රූපේ සති රූපේ ඇත්නම් චක්කු විඤ්ඤාණේ සති ඇසේ විඤ්ඤාණේ ඇත්නම් පස්ස පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති ඨානමිතං විජ්ජති. ඇසේ ස්පර්ශය හටගන්නවා කියන එක සිද්ධ වෙන දෙයක්. ඇස ඇත්නම් රූප ඇත්නම් ඇසේ විඤ්ඤාණය ඇත්නම් ඇසේ ස්පර්ශය හටගන්නවා කියන එක සිද්ධ වෙන දෙයක්. ඒක වළක්වන්න බෑ. ඒක සිද්ධ වෙන දෙයක්. පස්ස පඤ්ඤත්ත්‍යා සති ඇසේ ස්පර්ශය ඇත්නම් වේදනා පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති ඨානමිතං විජ්ජති. ඇසේ ස්පර්ශය හටගත්තා නම් විඳීම හටගන්නවා කියන එක සිද්ධ වෙන දෙයක්. ඒක වළක්වන්න බෑ. දැන් මං ස්පර්ශය හටගත්තම විඳින්න නැතුව ඉන්නම් කියලා එහෙම දෙයක් නැහැ. කැමතුණත් අකමැතුණත් දැනගෙන හිටියත් නැතත් විශ්වාස කළත් නැතත් ස්පර්ශය හටගත්තාද විඳීම හටගන්නවා. ඇස තියෙනවද රූපේ තියෙනවද ඇසේ විඤ්ඤාණය තියෙනවද ස්පර්ශය හටගන්නවා. ස්පර්ශය හටගත්තාද විඳීම හටගන්නවා. ඒක සිද්ධ වෙන දෙයක්. වේදනා පඤ්ඤත්ත්‍යා සති විඳීම ඇති කල්හි සංඥා පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති ඨානමිතං විජ්ජති. විඳීම හටගත්තොත් එහෙම විඳින දේ ඔස්සේ හඳුනා ගන්නවා. සංඥා පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති ඨානමිතං විජ්ජති. හඳුනා ගැනීම ඇති වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. යම් විඳීමක් හටගත්තද මම ඒක හඳුනා ගන්න නැතු ඉන්නවා කියලා එහෙම දෙයක් නැහැ. ඒක හඳුනා ගන්නවමයි. ඒ හඳුනා ගැනීම තුළ තියෙන මොකද්ද? සංඥා විපල්ලාසය. වාක්‍යතුන දේශනා කරන්නේ. මෙරිකුවක් හඳුනා ගැනීම. අනිච්චේ නිච්ච සංඥා. දුක්ඛේ සුඛ සංඥා. අනත්තේ අත්ථ සංඥා. ඒ හඳුනා ගැනීම. ඒ හඳුනා ගැනීම ඇති වෙනවා කියන එක සිදු වෙන දෙයක්. සංඥා පඤ්ඤත්ත්‍යා සති හඳුනා ගැනීමක් තියෙනවා නම් විතක්ක පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති ඨානමිතං විජ්ජති. හඳුනා ගැනීමක් තියෙනවා නම් විතර්ක කරනවා කියන එක, ඒ ගැන හිතනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. විතක්ක පඤ්ඤත්ත්‍යා සති. ඒතර විතර්ක තියෙන්නේ කොමකට අනුවද? හඳුනා ගැනීමට අනුව. කොහොමද හඳුනගන්නේ? නිට්ටයයි, සැපයි, ආත්මයි කියලා. මොකද්ද? රූපය. ඇසින් දකින රූපය, කනින් අහන ශබ්දය, නාසයෙන් දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, මනසට සිදෙන අරමුණු. ඇසින් දකින රූපය නිට්ටයයි කියලා නම් අඳුනගන්නේ ඇස නිට්ටයයි. කනින් අහන ශබ්දේ නිට්ටයයි කියලා නම් අඳුනගන්නේ කනත් නිට්ටයයි. බාහිර අරමුණු, බාහිර ආයතන නිට්ටය නම් ආධ්‍යාත්මික ආයතනත් නිට්ටයයි. විඤ්ඤාණයත් නිට්ටයයි. ස්පර්ශයත් නිට්ටයයි. විඳීමත් නිට්ටයයි. ඒව නිට්ටය දකින්න බෑ. ඊට අනුව තමයි හිතන්නේ. බුදුරජාණන් දේශනා කරනවා විතක්ක පඤ්ඤත්ත්‍යා සති. විතර්ක තියෙනවා නම් හට ගන්නවා නම් විතර්ක තියෙනවා නම් විතක්ක පඤ්ඤත්ත්‍යා සති. විතර්ක තියෙනවා නම් පපංච සංඥා සංඛා සමුදා චරණ පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති ඨානමිතං විජ්ජති. විතර්ක තියෙනවා නම් විතර්ක තියෙන්නේ කොහොමද?
කොකට අනුවද? හඳුනා ගැනීමට අනුව. එහෙනම් එයා හිතන්නේ හඳුනාගත් විදිහට අනුව. කොහොමද හඳුනාගත්තේ? නිට්ටයයි, සැපයි, ආත්මයි කියලා. ඊට අනුව තමයි හිතන්නේ. විතක්ක පඤ්ඤත්‍ය සත්‍ති. විතර්ක තියනවා නම්, හිතනවා නම්, පපංච සංඥා සංකා සමුදාචරණ පඤ්ඤත්තිං පඤ්ඤපිස්සාමීති තානමිතං විජ්ජති. විතර්ක තියනවා නම් ඒ විතර්ක හේතු කරගෙන හිතන විදිහට අනුව පපංච සංඥා සංකා, පපංච සංඥා හට ගන්නවා කියන එක සිද්ධ වෙන දෙයක්. පපංච සංඥා කියලා කිව්වේ මම මගේ ආත්මයට අනුව හඳුනාගැනීම. එයා රූපය හඳුනගන්නේ, අතීත අනාගත වර්තමාන රූපය හඳුනගන්නේ මම මගේ ආත්මයකින් හැඟීමට අනුව. ඒක සිද්ධ වෙන දෙයක් කියනවා. එයා ශබ්දය හඳුනගන්නේ, අතීත අනාගත වර්තමාන මේ ශබ්ද හඳුනගන්නේ මම මගේ ආත්මයකින් හැඟීමට අනුව. එයාට ශබ්දය මම, ශබ්දය මගේ, ශබ්දය මගේ ආත්මය. එයාට ගන්ධ, අතීත අනාගත වර්තමාන මේ ගඳ සුවඳ මම මගේ ආත්මය. ඒක සිද්ධ වෙන දෙයක් කියනවා. විතර්ක තියනවා නම් ඒ විතර්ක වලට අනුව පපංච සංඥා සංකා සමුදාචරණ, ඊට අනුව ඒ පපංච සංඥා සංකා වලට අනුව හැසිරෙනවා. අතීත අනාගත වර්තමාන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු වල කියන එක සිද්ධ වෙන දෙයක් කියනවා. ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් විසඳුමක් නැද්ද? විසඳුමක් නැද්ද? බුදුරජාණන් වහන්සේ ධර්මයේ විසඳුමක් නැති දෙයක් නැහැ. ඒ විසඳුම දීම තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ කෘත්‍යය. කරන්න දෙයක් නෑ මහණෙනි, කරන්න දෙයක් නෑ. ඕක විඳගෙන ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ නමක් එහෙම දේශනා කරන්නේ නැහැ. ඒ විසඳුම සොයා ගැනීම තමයි සම්බුද්ධත්වය. ඒ විසඳුම සොයා ගැනීම. ඒ විසඳුම කියා දීම තමයි බුද්ධ කෘත්‍යය. විසඳුම පෙන්වා දීම. ඒ විසඳුම කරා යාම තමයි ශ්‍රාවකයාගේ ශ්‍රාවකත්වය. ගිහි පැවිදි ශ්‍රාවකයාගේ ශ්‍රාවකත්වය තමයි ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විසඳුම කරා යාම. මෙන්න විසඳුම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ වතාවුසෝ චක්කුස්මින් අසති. රූපේ අසති, චක්කු විඤ්ඤාණේ අසති. පස්ස පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති ති නේතං ඨානං විච්ඡති. ආයුෂ්මත්නි, මහා කච්චායන මහරහතන් දේශනා කරන ආයුෂ්මත්නි, ඇස නැත්තම් චක්කුස්මින් අසති, ඇස නැත්තම්. රූපේ අසති, රූපේ නැත්තම්. චක්කු විඤ්ඤාණේ අසති, ඇසේ විඤ්ඤාණේ නැත්තම්. පස්ස පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති ති නේතං ඨානං විච්ඡති. ඇස නැත්තම්, රූපේ නැත්තම්, ඇසේ විඤ්ඤාණේ නැත්තම් ඇසේ ස්පර්ශය හට ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැති දෙයක්. පස්ස පඤ්ඤත්ත්‍ය අසති. ස්පර්ශේ නැත්තම්, ස්පර්ශේ නැත්තම් වේදනා පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති ති නේතං ඨානං විච්ඡති. ස්පර්ශේ නැත්තම් විඳීම හට ගන්නවා කියන එක, විඳීමක් පැනවෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශේ නැත්තම් විඳීමක් නැහැ. වේදනා පඤ්ඤත්ත්‍ය අසති. විඳීමක් පැනවෙන්නේ නැත්තම්, වේදනාවක් නැත්තම්. සංඥා පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති ති නේතං ඨානං විච්ඡති. විඳීමක් නැත්තම්
හඳුනා ගැනීමක් පැනවෙනවා කියන එක සිද්ධ වෙන්නේ. සංඥා පඤ්ඤත්තිය අසති හඳුනා ගැනීමක් නැත්තම් විතක්ක පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති තිනේ තණ්හානං විච්ඡති. හඳුනා ගැනීමක් නැත්තම් විතර්ක කරනවා කියන එක සිද්ධ වෙන්නේ. හඳුනා ගැනීමක් නැත්තම් විතර්ක කරනවා කියන එක සිද්ධ වෙන්නේ. විතක්ක පඤ්ඤත්තිය අසති විතර්කයක් නැත්තම් පපංච සංඥා සංකා සමුදාචරණ පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති තිනේ තණ්හානං විච්ඡති. විතර්කයක් නැත්තම් පපංච සංඥා සංකා සමුදාචරණ පඤ්ඤත්තිං නේතං ඨානං විච්ඡති. විතර්කයක් නැත්තම් පපංච සංඥා සංකා වලට අනුව හැසිරෙන්නේ. මේ තියෙන ඉතාසියුම් මම කියවනේ ඉතාසියුම් විද්‍යාවක් කියලා මේක. එනම් බලන්නකෝ පපංච සංඥා සංඛාස් වලට අනුව අතීත අනාගත වර්තමාන රූපේ නොහැසිරෙන්න නම් මගේ ආත්මය කියන හැඟීමට අනුව අතීත අනාගත වර්තමාන රූපේ නොහැසිරෙන්න නම් මගේ ආත්මය කියන සංඥාවට ඒ හඳුනා ගැනීමට අනුව අතීත අනාගත වර්තමාන රූපයෙන් නොහැසිරෙන්න නම් කුමක්ද නැති වෙන්න ඕනි? විතර්ක. ඇයි විතර්ක කරන්නේ? හඳුනා ගන්න විදිහට අනුව. ඒ විතර්ක නැති වෙන්න ඕනි. එහෙනම් මගේ ආත්මයකින් නැති කරන්න බෑ. විතර්ක නැති වෙන්නේ නැතුව. ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා ඔබ අවුරුදු 50ක් ඔබ බල හිටියත් හිත හිටියත් ඒක නැති වෙන්නේ නැහැ. ඒක නැති වෙන්නේ ඒකට හේතු වෙන විතර්ක නැති වෙන්නේ නැතුව. උතර මතක තියාගන්න. නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කියන එක ඔබ කොච්චර හිත හිටියත් ඒක නැති වෙන්නේ නැහැ. ඇස මම නෙවෙයි කියලා ඔබ කොච්චර හිත හිටියත් ඒ මම කියන දේ නැති වෙන්නේ නැහැ. මගේ කියන දේ නැති වෙන්නේ නැහැ. මගේ ආත්මය කියන දේ නැති වෙන්නේ නැහැ. හැඟීම නැති වෙන්නේ නැහැ. විතර්ක තියෙනකම්. ඇයි ඒක නැති වෙන්න බෑ හේතුව තියෙන නිසා. විතර්ක නැති කරන්න බෑ. විතර්ක වලට හේතු වෙන දේ තියෙනකම්. මොකද විතර්ක වලට හේතු වෙන්නේ? සංඥා විපල්ලාසය. සංඥා හඳුන ගැනීම. එහෙනම් හඳුන ගැනීම අප තියෙන්නේ කොහමද? මිරිකුවක් විදියට. සංඥා විපල්ලාසයක් විදියට. අනිච්චේ නිච්ච සංඥා. දුක්ඛේ සුඛ සංඥා. අනත්තේ අත්ථ සංඥා. ඒක නැති කරන්න නැතුව බෑ. විතර්ක නැති කරන්න. සංඥා නැති කරන්න බෑ. සංඥාවට හේතු වෙන දේ නැති කරන්න නැතුව. සංඥාව තියෙන්නේ කොමකට අනුවද? විඳින දේට අනුව හඳුනගන්නේ. එහෙනම්
විඳීම නිරුද්ධ කරන්න ඕනේ. විඳීම නැති වෙන්න ඕනේ. සංඥාව නැති වෙන්න. මම මගේ ආත්මය කියන්නේ හැඟීමට අනුව අතීත අනාගත වර්තමාන රූපේ හැසිරීම නැති කරන්න නම් විතර්ක නැති වෙන්න ඕනේ. විතර්ක නැති කරන්න නම් සංඥා නැති වෙන්න ඕනේ. සංඥා නැති කරන්න නම් විඳීම නැති වෙන්න ඕනේ. විඳීම නැති කරන්න බෑ ස්පර්ශයක් තියෙනකම්. ස්පර්ශයක් තියෙනකම් විඳීම නැති කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ මහකච්චන මහරහතන් වහන්සේම දේශනා කරන්නේ සංඥා පඤ්ඤත්තිං විතක්ක පඤ්ඤත්තිං විතක්ක පඤ්ඤත්ත්‍යා සති පපංච සංඥා සංඛා සමුදාචරණ පඤ්ඤත්තිං පඤ්ඤා පිස්සති ඨානමිතං විජිත කියලා. විතර්ක පැනවෙනවා නම් පපංච සංඥා සංඛා වලට අනුව අතීත අනාගත වර්තමාන රූපයන්ගේ හැසිරෙනවා කියන එක සිද්ධ වෙන දෙයක් කියලා. ඒක වළක්වන්න බෑ කියලා. එනම් විතර්ක ඊට පස්සේ දේශනා කළාන්නේ සංඥාවක් තියෙනකන් සංඥා පඤ්ඤාත්තිං සති විතක්ක පඤ්ඤත්ත්‍යා විතක්ක පඤ්ඤත්ත්‍යා පඤ්ඤාපෙස්සතිති ඨානමින්තම් විජ්ජති කියලා. සංඥාව තියෙනකන් විතර්ක තියෙනවා. විතර්ක තියෙනකන් පපංච සංඥා සංඛා වලට අනුව හැසිරෙනවා. එහෙනම් සංඥාව නැති කරන්න බෑ විදීම තියෙනකන්. වේදනා පඤ්ඤත්ත්‍යා සති පඤ්ඤා සංඥා පඤ්ඤත්තිං පඤ්ඤා පෙසතිති ඨානමිතම් විජ්ජති. වේදනාවක් තියෙනකන් හඳුනා ගන්නවා කියන එක පැනවෙනවමයි. එනම් වේදනා නැති කරන්න ඕන. වේදනා නැති කරන්න බෑ ස්පර්ශයේ තියෙනකන්. පස්ස පඤ්ඤත්ත්‍යා සති වේදනා පඤ්ඤත්ත්‍යා පඤ්ඤපෙච්චතිති ඨානමිතම් විච්ඡති. ස්පර්ශයක් තියෙනකන් විදීම හට ගන්නවාමයි. එහෙනම් ස්පර්ශය නැති කරන්න බෑ කුමක් තියෙනකන්ද? ඇස තියෙනකන්, රූපයේ තියෙනකන්, විඥානයේ තියෙනකන්. ඇයි? චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානං සති පස්ස පඤ්ඤත්ත්‍යා පඤ්ඤා පිසතිති ඨානමිතම් විච්ඡති. ඇස ඇති කල්හි රූප ඇති කල්හි ඇසේ විඥානය ඇති කල්හි ස්පර්ශයක් පැනවෙනවා කියන එක සිද්ධ වෙනවා කියනවා. ඒක වළක්වන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? ඇස නැති වෙන්න ඕනේ. චක්කුං අසති චක්කුස්මින් අසති ඇස නැත්තම්. රූපේ අසති රූප නැත්තම්. චක්කු විඥානං අසති ඇසේ විඥානේ නැත්තම්. පස්ස පඤ්ඤත්ත්‍යා පඤ්ඤා පෙස්සතිති නේතං ඨානං විච්ඡති. එහෙනම් ඇස නැත්තම් රූප නැත්තම් ඇසේ විඥානේ නැත්තම් ස්පර්ශයක් පැනෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ස්පර්ශය නිරුද්ධ වෙන්න නම් මොකක්ද වෙන්න ඕනි? ඇස නැති වෙන්න ඕනේ. ඇස නිරුද්ධ කරන්න ඕනේ. රූප නිරුද්ධ වෙන්න ඕනේ. ඇසේ විඥානය නිරුද්ධ වෙන්න ඕනේ. මේ මොකක්ද කියන්නේ? එහෙනම් ඇස නිරුද්ධ කරලා දාන්න මේ ඇස ගලවලා දාන්නද? රූප නිරුද්ධ වෙන්න මේ රූප කඩලා බිඳලා දාන්න නැත්නම් රූප වහලා තියන්නද? නෑ නිහිම දෙයක් නෙවෙයි මේ කියන්නේ. ජීවත් වෙලා ඉද්දී රහතන් වහන්සේගේ ඇස නිරුද්ධයි. රහතන් වහන්සේට රූප නිරුද්ධයි. රහතන් වහන්සේට විඥානය නිරුද්ධයි. රහතන් වහන්සේ ජීවත් වෙලා ඉන්නවනේ. රහතන් වහන්සේ රූප බලනවනේ.
රූප දැනගන්නවන්නේ. හරි පුදුමයි. එහෙනම් මේ ඇස නිරුද්ධ කරන්නේ මරණින් මත්තේ නෙවෙයි. මේ රූප නිරුද්ධ කරන්නේ මරණින් මත්තේ නෙවෙයි. ජීවත් වෙලා ඉද්දි ඇස නිරුද්ධයි. රූප බලනවා. රූප නිරුද්ධයි. රූප බලනවා. ඇසේ විඥානීය නිරුද්ධයි. රූප දැනගන්නවා. නමුත් නිරුද්ධයි. හරි පුදුමයි. ඔබට මතකද මම මීට පෙර දේශනාවකදී කළා සලායතන සංයුත්තේ තියෙනවා කියලා සූත්‍ර දේශනා 3ක්. මම මේ සූත්‍ර දේශනා 3 නිතර දේශනාවලට ගත්තා. ඒ තරම් වැදගත් නිසා. මොකක්ද මේ සූත්‍ර දේශනා 3? පරිඤ්ඤය සූත්‍රය, පහතබ්බ සූත්‍රය සහ සච්චිකාතබ්බ සූත්‍රය. පරිඤ්ඤය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කුම් බික්කවේ පරිඤ්ඤය. රූපා පරිඤ්ඤය, චක්කු විඤ්ඤාණං පරිඤ්ඤයං. මහණිය ඇස පිරිසිදු දැක්කිය යුතුයි. රූප පිරිසිදු දැක්කිය යුතුයි. ඇසේ විඤ්ඤාණය පිරිසිදු දැක්කිය යුතුයි. මොකද්ද ඇස පිරිසිදු දකින්නවා කියලා කියන්නේ? ඇස පිරිසිදු දකින්නවා කියන්නේ මොකද්ද? ඇසේ සමුදයංච අත්තකමංච. හට ගැනීමත් නැතිවීමත්. රූප පිරිසිදු දකින්නවා කියන්නේ මොකද්ද? රූපවල සමුදයංච අස්තකමංච. හට ගැනීමත් නැතිවීමත්. ඇසේ විඤ්ඤාණය පිරිසිදු දකින්නවා කියන්නේ මොකද්ද? විඤ්ඤාණී සමුදයංච අත්තකමංච. විඤ්ඤාණී හට ගැනීමත් නැතිවීමත්. ඇසේ ස්පර්ශය පිරිසිදු දකින්නවා කියන්නේ මොකද්ද? ස්පර්ශී හට ගැනීමත් නැතිවීමත් දකින්නවා. ඇසේ හට ගැනීමත් නැතිවීමත් දකින්නවා කියන්නේ මොකක්ද? හටගන්න ඇසේ නිරෝධය දකින්නවා. හටගන්න රූපේ නිරෝධය දකින්නවා. හටගන්න විඤ්ඤාණී නිරෝධය දකින්නවා. හටගන්න රූපේ නිරුද්ධ වෙලා යනවා දැක්කොත් දකින්නවා නම් එයාට දිගින් දිගට පවතින ඇසක් නැහැ. හටගන්න රූපේ නිරෝධය දකින්නවා නම් මේ මොහොතේ හටගන්න රූපේ නිරුද්ධ වෙලා යනවා දකින්නවා නම් මේ මොහොතේ එයාට දිගින් දිගට පවතින රූප නැහැ. හටගන්න විඤ්ඤාණී නිරෝධය දකින්නවා නම් එයාට දිගින් දිගට පවතින විඤ්ඤාණයක් නැහැ. ඇසකුත් නැත්තම් රූපයකුත් නැත්තම් විඤ්ඤාණයකුත් නැත්තම් එයාට දිගින් දිගට පවතින ස්පර්ශයක් තියෙයිද? වේදනාවක් තියෙයිද? සංඥාවක් තියෙයිද? ඒකේ සංඥාව කොහොමද? නිත්‍ය සංඥාවෙන් බැහැර වෙලා අනිත්‍ය කියන සංඥාවට එන්නේ නැද්ද? ඇයි ඒ? හටගන්න ඇසේ නිරෝධය දකින්නවා. එයාට හට ගැනීම හටගන්න දේ මොහොතේ නිරෝධය නිරුද්ධ වීම දකින්නවා මිසක් ඇසක් අහුවෙන්නේ නැහැ. තියෙන ඇසක් අහුවෙන්නේ නැහැ. හටගන්න රූපේ නිරුද්ධ වීම දකින්නවා මිසක් තියෙන රූප අහුවෙන්නේ නැහැ. හටගන්න විඤ්ඤාණී නිරෝධය දකින්නවා මිසක් තියෙන විඤ්ඤාණ අහුවෙන්නේ නැහැ. හටගන්න ස්පර්ශයේ නිරෝධය දකින්නවා මිසක් තියෙන ස්පර්ශයක් අහුවෙන්නේ නැහැ. හටගන්න විඳීමේ නිරෝධය දකින්නවා මිසක් තියෙන විඳීමක් අහුවෙන්නේ නැහැ. නිරෝධය දකින්නවා යා. එතකොට මම ඔබට මීට ඉස්සෙල්ලා කතා කරලා කියා දීලා ඇති. ඔබට මතක ඇති. අනාථපිණ්ඩික සූත්‍රය මම මේ සූත්‍රෙත් නිතර ගත්තා. අනාථපිණ්ඩික සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතියාගේ ඒ මරණාසන්න මොහොතේ අවවාද කරනවා ගිහිල්ලා. තස්මාතියති ගහපති වං සික්කිතබ්බං ගෘහපති ඔබ මෙහෙම හික්මෙන්න. චක්කුං න උපාදිස්සාමි ඇසට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. චක්කු නිස්සිතං විඤ්ඤාණං න චක්කු නිස්සිතං විඤ්ඤාණං භවිෂ්‍යති इति ඇස ඇසුරු කරන විඤ්ඤාණය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. න රූපං උපාදිස්සාමි ඇසේ රූප වලට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න.
න රූප නිසිතං විඥානං භවිස්සති. රූපේ ඇසුරු කරන විඥානේ පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. චක්කු විඥානං උපාදිස්සාමි. ඇසේ විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. න චක්කු විඥාන නිසිතං විඥානං භවිස්සති इति. ඇසේ විඥානේ ඇසුරු කරගෙන විඥානේ පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. එහෙනම් ඇසේ විඥානේ ඇසුරු කරගෙන නැවත නැවත විඥානේ පවත්වනවා. න චක්කු සම්පස්සෝ උපාදිස්සාමි. ඇසේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. න චක්කු සම්පස්ස නිසිතං විඥානං භවිස්සති. ඇසේ ස්පර්ශය ඇසුරු කරගෙන විඥානීය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. මේ විදිහට දේශනා කරනවා. එහෙනම් ඇසේ මේ මොකද්ද මේ කියන්නේ? ඇසට බැඳෙන්න එපා. ඇස ඇසුරු කරගෙන නැවත නැවත විඥානේ හසුරවන්න එපා. අපි හසුරවනවා. ඇයි හසුරවන්නේ? ඇසේ නිරෝධය දැක්කේ නැති නිසා නැවත නැවත ඒ ඇස ඇසුරු කරන විඥානය පවත්වනවා. රූපේ නිරෝධය දැක්කේ නැති නිසා නැවත නැවත ඒ රූපේ ඇසුරු කරගෙන විඥානය පවත්වනවා. චක්කු විඥානයේ නිරෝධය දැක්කේ නැති නිසා නැවත නැවත ඒ චක්කු විඥානය ඇසුරු කරගෙන විඥානය පවත්වනවා. ස්පර්ශයේ නිරෝධය දැක්කේ නැති නිසා නැවත නැවත ස්පර්ශය ඇසුරු කරගෙන විඥානය පවත්වනවා. වේදනාවේ නිරෝධය දැක්කේ නැති නිසා නැවත නැවත ඒ විඳීම ඇසුරු කරගෙන විඥානය පවත්වනවා. එතකොට ඇස නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා ඒ ඇස ඇසුරු කරගෙන අපිට නැවත නැවත විඥානය හසුරුවමින් ඇස හදා ගන්න පුළුවන්. ඇස හදා ගන්නවා. ඒ හදාගන්න ඇස නිරෝධය නොදැකීම නිසා නිරුද්ධ වෙලා ඇස නිරුද්ධ වූ තැනක නිරෝධය නොදැකීම නිසා නැවත සකස් වෙන ඇස නිරුද්ධ කළ යුතුයි. ප්‍රහාණය කළ යුතු ඇසී ස්වභාවය. චක්කුම් භික්ඛවේ පහතබ්බා. රූපයේ නිරෝධය නොදැකීම නිසා නැවත නැවත රූපයේ ඇසුරු කරගෙන විඥානය පැවැත්වීම තුළ නිරෝධය නොදැකීම නිසා නැවත රූපය අපි හදනවා. ඒ රූපී ස්වභාවය එය නිරුද්ධ ප්‍රහාණය කළ යුතුයි. රූපා භික්ඛවේ පහතබ්බා. ප්‍රහාණය කළ යුතු රූපේ. ඒ විදිහටම චක්කු විඥානම් පහතබ්බා. චක්කු සම්පස්සෝ පහතබ්බෝ. චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි පහතබ්බෝ. ප්‍රහාණය කළ යුතු වේදනාව විඳීම. ඒ ප්‍රහාණය අර ඒ මොහොතේ හටගන්න ඇස ඒ මොහොතේ නිරුද්ධ වෙලා යන ඒ නිරෝධය සහ ඒ නිරෝධය අවබෝධ වීම තුළ නැවත ඇස හටගන්න දේ නිරුද්ධ වී යාම ඒ නිරෝධය දෙකම සාක්ෂාත් කරන්න ඕනි. චක්කුම් භික්ඛවේ සච්චිකාතබ්බා රූපා සච්චිකාතබ්බා චක්කු විඥානං සච්චිකාතබ්බං චක්කු සම්පස්සෝ සච්චිකාතබ්බෝ චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි පහතබ්බං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සච්චිකාතබ්බ සූත්‍රයේ. ඒක නිසා එහෙනම් ඔන්න ජීවත් වෙලා ඉන්නවා. ඇස නිරුද්ධයි. නිරෝධය සාක්ෂාත් කරලා. නිරෝධය සාක්ෂාත් කරලා. දකින්න මොකක්ද? ඇසේ සමුදය අස්තංගමය. දැක්කුත් දැක්කා විතරයි. රූපේ සමුදය අස්තංගමය.
විඥානයේ සමුදය අස්තංගමය. ඇස නිරුත්තයි. නිරෝධය දැකලා සාක්ෂාත් කරලා. නිරෝධය. රූප නිරුත්තයි. නිරෝධය දැකලා සාක්ෂාත් කරලා. නිරෝධය සාක්ෂාත් කරලා. ඇසේ විඥානයේ නිරුත්තයි. නිරෝධය සාක්ෂාත් කරලා. ඇසේ ස්පර්ශය නිරුද්ධයි. නිරෝධය සාක්ෂාත් කරලා. ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම නිරුද්ධයි. නිරෝධය සාක්ෂාත් කරලා. දැක්කුත් දැක්කා විතරයි. දිට්ටි දිට්ඨ මත්තං. දැක්කුත් දැක්කා විතරයි. ඇස නිරුද්ධ නම් රූප නිරුද්ධ නම් ඇසේ විඥානේ නිරුද්ධ නම් චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. ඇස නෑ නිරුද්ධයි. රූප නෑ නිරුද්ධයි. ඇසේ විඥානේ නෑ නිරුද්ධයි. නිරෝධේ සාක්ෂාත් කරලා. චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. චක්කු සම්පස්සං පඤ්ඤා පෙස්සතිති නේතණ්ඨානම් විච්ඡති. ඇසේ ස්පර්ශයක් පැනවෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. චක්කු සම්පස්සෝ අසති. ඇසේ ස්පර්ශයක් නැත්තම් ස්පර්ශේ නැත්තම් වේදනා පඤ්ඤා පෙස්සතිති නේතණ්ඨානම් විච්ඡති. විඳීමක් පැනවෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. වේදනාව නිරුද්ධයි. වේදනාව නිරුද්ධ නම් සංඥාව නිරුද්ධයි. සංඥාවක් පැනවෙන්නේ නැහැ. සංඥාව නිරුද්ධ නම් විතර්ක නිරුද්ධයි. හිතන්නේ ගැන. නිත්‍ය සුඛ ආත්ම විදිහට හිතන්නේ ගැන. සංඥාව නිරුද්ධයි. විතර්ක නිරුද්ධයි. විතර්ක නිරුද්ධ නම් පපංච සංඥා සංඛා සමුදාචරණ පඤ්ඤා පෙස්සතිති නේතණ්ඨානම් විච්ඡති. අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු. අතීත අනාගත වර්තමාන ඇසින් දැනගත යුතු රූපයන් ගැන මම මගේ ආත්මය කියන සංඥාවල් පැවැත්ම කියන එක නිරුත්තයි. තණ්හා මාන දිට්ඨි නිරුත්තයි. ඔය විදිහටම දැන් මේ කාල වේලා ඉක්මවා ගිහලා තියෙන නිසා අපිට මේක ඉක්මනින් අවසන් කරන්න ඕනි. එහෙනම් ඔය විදිහට ඔබට ඕන දැන් කරන්න දෙයක් තියෙනවා. දැන් මම ඇසි ටික කිව්වේ. ඇස කියන්නේ ඔබ කන ගැන විදිහට හිතන්න. නාසය, දිව, කය, මනස ඔය විදිහටම හිතන්න. එතකොට ඔන්න එනම් පපංච සංඥා සංකා නිරුද්ධ වෙනවා යනවා. අර මුලින්ම බුදුරජාන් වහන්සේ දේශනා කරලා අර කුටියට වැඩිය මොකද්ද? යතෝ නිදානම් බික්කු පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ එත්තචේ නත්ති. ඒ පපංච සංඥා සංකා ඒ දේවල් නැත්තම් ඒවා සත්‍යින් පිළිගන්නේ නැත්තම් ಗುಣ කියන්නේ නැත්තම් ඒවල බැස ගන්න නැත්තම් ඒ කියන්නේ පපංච සංඥා සංකා නැත්තම් මම මගේ ආත්මය කියන හැඟීමක්වත් නැත්තම් හරි ඒ කිසිම දෙයක් නැත්තම් මම මගේ කියන හැඟීමක් නැත්තම් ඒවා නිරුද්ධලා නම් ඒවා නිරුද්ධ වෙනවා මොකද්ද නිරුද්ධ වෙන්න වෙන්නේ ඇස රූපය විඥානය එතනින් කියන්නේ ඇස නිරුද්ධ වෙන්න නම් ඇසේ හට ගැනීම නැති මේ නිරෝධය දකින්න ඕනි මේවල නිරෝධය දකින්න ඕනි අනිත්‍යයි කියලා දකින්න ඕනි මොකද දුකයි කියලා දකින්න ඕනි මොකද අනාත්මය දකින්න ඕනි හරි ඒවා ප්‍රහාණය වෙන්න නම් අන්න ඒව නැත්තම් පපංච සංඥා සංකා සමුදචරಂತಿ එතචේ නත්ති හරි ඒසේ වන්තෝ රාගානුසයානං ඒමයි රාගානුසේ කෙලවර අනුසයත් එක්කම ප්‍රහාණය වෙලා යනවා ඒසේ වන්තෝ පටිඝානුසයානං පටිඝානුසේ කෙලවර ඒක
ඒසේ වන්තෝ දිට්ඨානුසයානං දිට්ඨානුසේ කෙලවර ඒක. ඒසේ වන්තෝ විචිකිච්ඡානුසයානං විචිකිච්ඡා අනුසේ කෙලවර ඒක. ඒසේ වන්තෝ මානානුසයානං මානානුසේ කෙලවර ඒක. ඒසේ වන්තෝ භවරාගානුසයානං භවරාගානුසේ කෙලවර ඒක. ඒසේ වන්තෝ අවිජ්ජානුසයානං අවිජ්ජා අනුසේ කෙලවර ඒක. අනුසය පවා ප්‍රහාණය වෙලා යනවා. අනුසයවත් තියන්නේ. අනුසය කියලා කියන්නේ හොයාගන්න බැරි කෙලෙස්. හොයාගන්න බෑ ඒවා. කොස් ගහක ගෙඩියනවා වගේ. කොස් ගහක මල එළියට ඇවිල්ලා ගෙඩිය එනකන් අපිට ඒ මල එළියට එනකන්වත් අපිට හොයාගන්න පුළුවන් ද මෙතනින් තමයි කොස් ගහ ඊළඟ ගෙඩිය එන්නේ කියලා? ඒක හොයාගන්න බෑ. කොස් ගහ පල්ල බැලුවට හොයාගන්න පුළුවන් ගෙඩිය මේ අර අතනින් එන ගෙඩිය තමයි මේ තියෙන්නේ කියලා ඇතුලේ. හැබැයි ගෙඩිය එනවා. ගෙඩිය හට ගන්නවා. අනුසය ඒ වගේ හොයාගන්න බෑ. අවශ්‍ය තැනදී මතුවෙනවා. කාරණා සම්පූර්ණ වෙනකොට මතුවෙනවා. ඒ අනුසය පවා නැතිවිලා යනවා ප්‍රහාණය වෙලා යනවා. පපංච සංඥා සංකා සමුදාචර නැත්තම්. ඒසේ වන්තෝ දණ්ඩාදාන සත්තාදාන කලහ විග්ඝහ විවාද තුවන්තුවම් පේසුඤ්ඤ මුසාවාදා නම් ඕකම තමයි කියනවා දඬු ගැනීම දඬු මුගුරු ගැනීම අවියාවද ගැනීම කලහ විග්ඝහ විවාද ඒ වගේම නුඹ කියලා චෝදනා කර ගැනීම කේලාම් කීම් පරස වචන කීම් හිස් වචන කීම් හරි මේවල කෙලවර ඕ විදිහට කියනවා ලෝකයක් සමග වාද විවාද නොකරගෙන කලහ ඇති නොකරගෙන වාසය කරන්නේ රහතන් වහන්සේ. ඒසේ වන්තු පාපක අකුසල ධම්මා අපරිසීසන් උතන තමයි කියන පාපී අකුසල ධර්මයන් සියල්ල පොඩ්ඩක්වත් ඉතිරි නැතුව අපරිසීසම් පොඩ්ඩක්වත් ඉතිරි නැතුව මුළුමනින්ම ප්‍රහාණය වෙන්නේ. නිරුද්ධ වෙලා යන්නේ. උතන පුතුම ලස්සන විග්‍රහයක් මහා කච්චායන මහරහතන් වහන්සේගේ. එහෙනම් ඔන්න ඔබට උත්තර නැවත හිතන්න ආවම මේ දේශනාව කියවන්න. දේශනාව අහන්න නැවත දේශනාව අහමින් කියවමින් හිතමින් මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. මේක තේරුනොත් එහෙම කොයි වගේද? හැම පැත්තෙම මිහිරි පැණි බේරෙන මීවතයක් අනුභව කළා වගේ. හැම පැත්තෙම මිහිරි පැණි බේරෙන මීවදයක් අනුභව කළා වගේ. දැන් මහා කච්චායන මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේට මේ ටික දේශනා කළා. දේශනා කළා අවසන් කළා. ඒ භික්ෂුන් වහන්සේලා ආපහු බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරයන් වහන්සේට සැලකරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මහා කච්චායන මහරහතන් වහන්සේ මේ ටික අපිට කියා දුන්නා කියලා. බුදුරයන් වහන්සේ දේශනා කරන පඬිතෝ භික්ඛවේ මහා කච්චායන මහණෙනි මහා කච්චායන පඬිතයි. මහා පඤ්ඤෝ මහා ප්‍රඥයි. නුඹලා මල් ළඟටින් ඇවිල්ලා ඕක ආපහු ඇහුවත් මමත් ඔය කියලා දෙන්න ඔය විදිහටමයි කිව්වා. ඊට පස්සේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළේ ඒවම් බුද්ධි ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතත වූච භාගතුන මෙහෙම දේශනා කියනවා. සීතය බන්තේ පුරුෂෝ jigaccha දුබ්බල්‍ය පරේතා මදුපිණ්ඩිකං ආගච්ඡී ස්වාමීනි බඩගින්නෙන් පෙළෙන කෙනෙකුට මේ වදයක් ලැබෙනවා. හැම පැත්තෙම රස වෑහෙන මේ පැණි වෑහෙන මේ වදයක් ලැබෙනවා. ස්වාමීනි ඒ කෙනා ඒ මේ වදෙන් සැනහෙනවා වගේ. මේ දහම් පරයය තරම් රසවත් ජීවා. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා කෝනාමෝ අයම් බන්තේ ධම්මපරියායෝති. ස්වාමීනි මේ දහම් පරයයට කියන නම මොකක්ද? තියෙන නම මොකක්ද? තස්මාති හෙත්වං ආනන්ද ඉමන් දහම් පරයයන් මදුපිණ්ඩක පරයායොත් වේව නන්දාරේති. ආනන්ද එහෙනම් ඔව් මේකට තියන්න මදුපිණ්ඩික දහම් පරයය කියලා. එතකොට ඊට පස්සේ තමයි මේ සූත්‍රේ මදුපිණ්ඩික සූත්‍රය බවට පත් වුනේ. බුදුරජාන් වහන්සේ නම තිබ්බේ. අපිට මේකේ රස විඳින්න පුළුවන් නම් මේකේ රස අපිට විඳින්න පුළුවන් නම් උත්සාහ කරමු අපි මේකේ රස විඳින්න.
එහෙනම් පින්වත්නි එහෙනම් ඔන්න මේ මදුපිණ්ඩික සූත්‍රය ටිකක් දීර්ඝ සූත්‍රයක් කාල වේලාවක් ටිකක් මා ගියා. ඉතින් අද මේ විදර්ශනා සදහම් දේශනා මාලාවේ අදින් අවසන් වෙනවා මේ මූලික පළවෙනි අදියරේ. අපි ඊට පස්සේ අවස්ථාව ලැබුණොත් වෙසක්ෙන් පස්සේ ආපහු වෙසක් වෙමින් පස්සේ ආපහු සිදු කරමු මේ විදර්ශනා දේශනා මාලාව. ඉතින් අදින් අවසන් වෙනවා මේ දේශනා මාලාව. දේශනා 60කට ආසන්න ප්‍රමාණයක්. පෙබරවාරි මාසයේ මුල අපි පටන් ගත්තේ. දැන් මේ අප්‍රේල් අවසානයේ. ඉතින් මාස 3 පුරා මාස 3ක් මේ දේශනා මාලාව සිදු කළා. බොහෝ පිරිස් අනුග්‍රහ කළා දහම් දේශනාවලට. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනි මේ දේශනා මාලාව සිදු කිරීමේදී කුණ්ඩසාල මහමෙවුනා භාවනා සුපිපින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමක් තමයි මේ දේශනා මාලාව ඕඩියෝ වීඩියෝ ඒ රෙකෝඩින් කරලා ඒ වගේම එඩිට් කරලා ශ්‍රද්ධායකට යවුවි සියල්ලම සකස් කරලා දේශනා බොහෝ දේශනා ප්‍රමාණයක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා දෙනමට අප්‍රමාණ පිං. ඒ වගේම අපිට උපකරණ තිබුණේ නැහැ මුකුත් කුණ්ඩසාල මේ රෙකෝඩ් කරන්න. ඉතින් ඒ උපකරණ ගන්න අපිට උදව් උපකාර කළා. මේ උපකරණ යම් ප්‍රමාණයක් තව අපිට උවමනා ඉස්සරහට. ඉතින් ඒ වෙනුවෙන් උදව් උපකාර කරපු සියලු දෙනාටත් අප්‍රමාණ පිං. මේ දේශනාවට අනුග්‍රහ කරපු සියලු දෙනාට අප්‍රමාණ පිං. ඉතින් ඒ මතක් කරමින් අපි මේ දේශනා මාලාව මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔබ අප හැම දෙනාට මේ උතුම් මදුපිණ්ඩික සූත්‍ර දේශනාව මේ දහම් පරයය හොඳට තේරුම් අරගෙන නුවණින් හොඳට කල්පනා කරලා මේ දහම් රසය විඳින්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ උතුම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැකිරාව පලාගල පදිංචි බී.කේ. ප්‍රේමාවතී මෑණියන්ගේ 71 වන ජන්මදිනය නිමිත්තෙන් එම මෑණියන්ට සෙත් පැතීම පිණිස පින්වත් දූ දරුවන් විසින්. ඉතින් ඒ පින්වතුන් මේ උතුම් ධර්ම දේශනාවට අනුග්‍රහය දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා එකතු වෙලා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණයේ පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු සීලූම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කමෙන් සීලූම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සීලූම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. ඒ වගේ මේ රැස් කරගත්තු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපි මේ උතුම් ධර්මයේ මේ විදිහට ඉගෙනගෙන මේ ධර්මිය ඔබට කියා දෙන්නේ. ඉතින් මේ අපිට අවබෝධයෙන් තෙරුවන් සරණ යන්නවත් නොදැනගෙන සිටි අපිට තෙරුවන්හි ගුණ කියා දෙමින් උතුම් පැවිදි ජීවිතයේ ගුණ කියා දෙමින් උතුම් පැවිදි ජීවිතයට පත් කරලා පිරිසිදු උපසම්පදාව ලබා දීලා ඒ පැවිදි ජීවිතය සාර්ථක කරගන්න ඕනේ කරන හැම අවවාදයක්ම දීලා භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මය අපිට කියා දීලා අපිට වර්ධින තැන්වලදී අපිට සැරින් හෝ ගුණින් හෝ අවවාද කරලා අපිට මේ උතුම් නිවන් මාගේ හික්මවන්න අපිට ගුරුහරුකම් ලබා දෙන අපිට අනුග්‍රහය දක්වන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මේ රැස් කරගත්තු සීලූම පුණ්‍ය ධර්මයන් ප්‍රේමාවතී මෑණියන්ගේ සහ සරත් විජේසිංහ පියාණන්ගේ නමින් මිය පරලෝ ගිය දෙමාපියන්ට අනුමෝදන් කරනවා. ඒ වගේම දායකත්ව දරූ සීල පින්තුන්ගේ නමින් නන් අයුරින් උදව්පකාර කළ සීල පින්තුන්ගේ නමින් අනන්ත සර පුරාවට මිය පරලෝ ගිය සීලෝම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා, සැපවත් වෙත්වා. වහ වහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් කැකිරාව පලාගල පදිංචි බී.කේ. ප්‍රේමාවතී මෑණියන්ගේ 71 වෙනි ජන්මදිනය නිමිත්තෙන් මේ මෑණියන්ට
ඒ වගේම සරත් විජේසිංහ පියාණන්ටත් නිදුක් නිරෝගී සුවපත්භාවය සහ උතුම් ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ප්‍රේමාවතී මෑණියන්ගේ දූ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත්භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුරු ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් මේ පින උපකාර වෙත්වා. දායකත්ව දරුවෝ සීලුම පින්වතුන්ට නන් අයුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ට උතුම් ධර්මාබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සීල දූපුතුන්ටත් ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සීලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකවන් සීලුම දෙනාට ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිත මිත්‍රාදීන් සියලුම දෙනාට මේ විදර්ශනා සදහම් දේශනා මාලාව සඳහා යම් කෙනෙක් උදව් උපකාර කළාද ඒ සෑම සියලු දෙනාටම මේ පින් 100 අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත්භාවී සැලසෙත්වා. තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.